තෙරුවන් සරණයි පින්වත්නි. ඔබ සියලු දෙනාට ඊටාම සුවිශේෂී දෙයක් කියන්නට කැමතියි. මේ ශ්‍රී ලංකාවට ඊටාම වාසනාවන්ත වෙසක් පුන් පොහෝ දවසක් උදා වෙලා තිබුණා. ඒ තියෙන්නේ පින්වත්නි මෙන්න මේ හේතුව හින්දා. ඊටාම පුණ්‍යවන්ත ඊටාම අර්ථවත් පොහෝ දවසක්. කුමක් නිසාද මේ අර්ථවත් විශේෂ පොහෝ දවසක් වෙන්නේ? ඔබ දන්නවා පින්වතුනි, වෙසක් පුන් පොහෝ දවසේ කියන්නේ වෙසක් පුන් පොහෝ දවස කියලා අදහස් කරනවා. නමුත් මේට අවුරුදු ගාණක් තිස්සේ බැලුවොත් එහෙම මේ වෙසක් පුන් පොහෝ දවස ඊටාම උත්කර්ෂී ලෙස සමරනවා. නමුත් පින්වතුනි, ලෝකෙටම ආදර්ශයක් වන්නට තිබෙන මේ චූටි අපේ ඊටා කුඩා ශ්‍රී ලංකා ද්වීපය තුල ඇත්තටම වෙන්නේ මහා විපරීතයක්. මේ වෙසක් පුන් පොහෝ දවසේ එලිපෙහෙලියට ගියොත්, අහන්න ලැබුණොත්, සීල දාන සමාධි භාවනා සිද්ධ වෙනවා එක ආකාරයකට. නමුත් මේට වැඩි විශාල ප්‍රමාණයකින් පින්වතුනි සංදර්ශන, සැනකිලි, වෙසක් කූඩු නිර්මාණ තරඟ, ඔලුබක්කෝ නැටීම, මත්පැන් පානය, සුරාව වැනි මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් අතහරින්නට කියපු දස අකුසලයට වැටෙන සමහරක් දේ පවා එවන් උතුම් දවසක බහුල ලෙස සිද්ධ වෙනවා. ඉතින් පින්වතුනි, මේ වෙසක් පොහෝ දවසත් ගිය වසරේ වගේම මේ වෙසක් පොහෝ දවසත් යම් යම් හේතු මත හෝ ඊටා වාසනාවන්ත, පුණ්‍යවන්ත, කුසලවන්ත වෙසක් පොහෝ දවසක් කරගන්නට මේ පින්වතුන්ලාටත් ලැබේ. නමුත් පින්වතුනි, මෙහෙම කියපුවම තව දෙයක් ඔබට සටහන් කරලා තියන්න. ඒක තමයි ලෝකේ කියන්නේ ලෝකෙම තමයි. ලෝකේ කොච්චර හදන්න අපි උත්සාහ කරත් පින්වතුනි, මේකේ විශාල කොටසක් යන්නේ ඒ අගාධටම තමයි. මේකේ ඉතා පොඩි පිරිසක්, කොටසක් නියම සද්ධර්මය තෝරගෙන ඒ නිවීමේ ගමන් මාර්ගය සොයා ගන්නට වීර්ය දරනවා. එතනිනුත් සමහරක් දෙනාට ඒ ගමන් මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙනවා. පින්වතුනි, ඔබ අහලා තියෙනවා ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එකම දේශනාව, උන්වහන්සේ එකම ඒකායන වශයෙන් කියන්නේ අප්‍රමාදීව මේ නිවීම, නිවන සාක්ෂාත් කරන්න කියලා. එතකොට මෙවන් උතුම් දේශනාවක් ඔස්සේ උන්වහන්සේගේ උප්පත්තියත්, උන්වහන්සේගේ බුද්ධත්වයත්, උන්වහන්සේගේ පිරිනිවන් පෑම තුල මං හිතන්නේ පින්වතුනි, උන්වහන්සේ තවත් වෙසක් කූඩු තරඟවලට අපට ඉදිරිපත් වෙන්න කියයි කියලා. නිකමට හරි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අද වැඩ හිටියනම් උන්වහන්සේ අපිට කුමක් කියයිද? වෙසක් කූඩු එල්ලන්න පුළුවන්. තව විශේෂ පහන් පූජා කරන්න පුළුවන්. නමුත් නියම අර්ථය ගෙන එන ඒ සුවිශේෂී සද්ධර්ම ශ්‍රවණය කිරීමත්, එය වටහා ගැනීමත්, ඒ ලෙසින්ම පින්වතුනි මේ ජීවිතය කියන්නේ කුමක්ද කියලා නිරීක්ෂණය කරලා, පරීක්ෂණය කරලා, ගවේෂණය කරලා මේ ජීවිතයේ තියෙන නිස්සාරත්වය කියන්නේ කුමක්ද කියලා හොයාගන්න එක තමයි පින්වතුනි
එයම නිරෝධ කිරීම තමයි පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ඒකායන දේශනාව වන්නේ. ඉතින් මේ දේශනා සූත්‍ර සියල්ලම ගත්තොත් 84000ක් ධර්මස්කන්ධය ගත්තොත් පින්වතුනි එක දෙයක් මත රැඳිලා තියෙනවා. ඊටාම විශිෂ්ට ගණයේ සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ යම් කොටසක් ඔබට දේශනා කරන්න හේතුව පින්වතුනි ඒ කොටසක් විතරක් දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ යම් හේතුවක් හින්දා. මේ කොටස තුල තිබෙන අභ්‍යන්තරයේ ගැබ් වෙන විදර්ශනාව කුමක්ද කියලා අපි සොයාගත යුතු නිසා. නැත්නම් ඔබ සූත්‍ර 10ක් 20ක් 100ක් බලන්න පුළුවන්, කියවන්න පුළුවන්. නමුත් පින්වතුනි මේ සූත්‍රවල තියෙන යථාර්ථය කුමක්ද කියලා ඔබ ගවේෂණය කරේ නැත්නම් ඒ ඔබේ ජීවිතයට අදාළ කරගෙන විදර්ශනා නුවණින් ඒ උතුම් විදර්ශනා ඥානයෙන් ඔබ ගවේෂණය කරේ නැත්නම් ඒ ගවේෂණ මාර්ගයට ඔබ භාවනාවද අදාළ කරගෙන ඒ ගවේෂණය කරගෙන ගියේ නැත්නම් ඔබට කිසි දිනක මේ නොපෙනෙන යථාර්ථය පෙනෙන්නේ නැහැ. ඉතින් මේ සංගබුණු නොපෙනෙන යථාර්ථය විදහා පාන පළවෙනි සූත්‍ර දේශනාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පළවෙනි සූත්‍ර දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව අදාළ කරගෙන ඒ කොටසක් දේශනා කරන්නට මේ සූදානමයි. ඒ දේශනා කරන අතර වාරයේ පින්වතුනි ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේ කොටසේ තිබෙන විදර්ශනාවෙන් ගන්න පුළුවන් ඒ සියලු දේ කුමක්ද කියලා. මේ විදර්ශනාවට අදාළව අපේ ජීවිතයට ගන්න කොටස ඔබ විදර්ශනා නුවණින් දකින්න අවශ්‍ය කොහොමද කියලා දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් පින්වතුනි මේ සූත්‍ර දේශනාවට කලින් අපි බුද්ධ නමස්කාරය සිද්ධ කරලා ඉමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တ
Tatiyampi sangham saranam gacchami. Sadhu, sadhu, sadhu. ත්‍රිපිටකයට අනුකූලව පින්වතුනි ධම්මචක්ක සූත්‍රයේ පූර්ණ විග්‍රහය මේ පූර්ණ විග්‍රහය කොටස් ගණනාවකට බෙදලා තියෙනවා මේ ධම්මචක්ක පවත්නා සූත්‍ර විග්‍රහයේ එන යම් කොටස් එක්ක දේශනාව සිද්ධ කරන්නම් ත්‍රිපිටක ග්‍රන්ථ 35 දෙක පටිසම්භිදා මග්ග ප්‍රකරණය 2 පිටු අංක 107 මහණෙනි සමුදයයි විපස්සී බෝසත් හට පෙර නොඇසූ විරූ දහමෙහි චක්කුසය පහළ විය ආලෝකය පහළ විය මහණෙනි නිරෝධයයි විපස්සී බෝසත් හට පෙර නොඇසූ විරූ දහමෙහි චක්කුසය පහළ විය ආලෝකය පහළ විය විපස්සී බෝසත් හට ඥාන දර්ශන ඇති විය මහණෙනි සමුදයයි සිකී බෝසත් හට වෙස්සබූ බෝසත් හට කකුසඳ බෝසත් හට කෝණාගමන බෝසත් හට කාශ්‍යප බෝසත් හට පෙර නොඇසූ විරූ දහමෙහි චක්කුසය පහළ විය ආලෝකය පහළ විය මහණෙනි නිරෝධයයි කාශ්‍යප බෝසත් හට පෙර නොඇසූ විරූ දහමෙහි චක්කුසය පහළ විය ආලෝකය පහළ විය මහණෙනි සමුදයයි ගොයමු බෝසතුන් හට පෙර නොඇසූ විරූ දහමෙහි චක්කුසය පහළ විය ආලෝකය පහළ විය මහණෙනි නිරෝධයයි ගොයමුන් බෝසතුන් හට පෙර නොඇසූ විරූ දහමෙහි චක්කුසය පහළ විය ආලෝකය පහළ විය පින්වතුනි මේ දේශනා කරන්නේ ධම්මචක්ක සූත්‍ර දේශනාවට අනුකූලව මේ පිටුවන්ක 107 දැක්වෙන්නේ පින්වතුනි මේ විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් ගත්තොත් එහෙම ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනකම් මේ චක්කුසය පහළ විය කියලා කියන්නේ මේ දර්ශනය පහළ වුණු ආකාරය. ඒ වගේම එයට අදාළ චක්කුන් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි කියන මෙන්න මේ කොටස මේ සියලු බුදුරජාණන් වහන්සේලාට පහළ වුණු ආකාරය තමයි මේ දේශනා කරන්නේ මේ කොටසේ. එතකොට පින්වතුනි මේ කොටස පෙන්වන්න අදහස් කරේ සත්බුදු රජාණන් වහන්සේලා ගත්තොත් ඊට පෙර විසු බුදුරජාණන් වහන්සේලාත් මේ හා සමානමයි. නමුත් මේ සූත්‍ර දේශනාවේ පෙන්වන විදිහට මේ සත්බුදු රජාණන් වහන්සේලා ගත්තොත් පින්වතුනි උන්වහන්සේලාට යම්කිසි දෙයක් තුල විශේෂිත වූ ඥාන දර්ශනයක් පහළ වුණා. දර්ශනයක් පහළ වුණා. ඥාන දර්ශනයක් පහළ වුණා. ප්‍රඥා දර්ශනයක් පහළ වුණා. ඒත් එක්කම තමයි විද්‍යා දර්ශනයක් පහළ වුණා. ආලෝක උදපාදි වුණා. ඉතින් පින්වතුනි මේ එකම ක්‍රමයට සත්බුදු රජාණන් වහන්සේලාට මේ සියල්ල වැටහෙන්න අවබෝධ වෙන්න එලෙසින්ම සාක්ෂාත් වෙන්න පටන් ගත්තා. දැන් බලන්න ඕනේ පින්වතුනි කුමක්ද
සාක්ෂාත් වෙන්න පටන් ගත්තේ? කුමක්ද නිසි ලෙසම අවබෝධ වෙන්න පටන් ගත්තේ කුමක්ද? මේ දේශනාව පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේලා 7 නමක්ම මෙන්න මේ දේශනාවට අදාළ කරගන්නවා. ඇයි මෙච්චර විශේෂ වන්නේ? ඒ කියන්නේ උන්වහන්සේලාට පහළ වුණු ඒ ඥාන දර්ශනය තුල පින්වතුනි ඊටාම සුවිශේෂී කොටසක් ගැප් වෙලා තිබෙන නිසා. එතකොට අපි මේ විශේෂිත වූ චක්කුන් උදපාදි ඥානන් උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියන මෙන්න මේ ඥාන දර්ශන පහළ කරගන්න නම් පින්වතුනි අපි සෙවිය යුතු කෙරිය යුතු දැකිය යුතු යම්කිසි දෙයක් තියෙනවා. දැන් මේ කුමක්ද කියලා අපි බලමු. පිටු අංක පරිසම්පදා මග්ග ප්‍රකරණයේ 35 ත්‍රිපිටක ග්‍රන්ථ මෙන්න මේ විදිහට සඳහන් කරනවා පිළිතුරේ. පිටු අංක 93. හැබැයි මේ සූත්‍රය කියවන්නේ ඉස්සෙල්ලා. නැත්නම් මේ සූත්‍රය කියලා මම පටන් ගන්නම්. ඉදින් කෝපන වික්කවේ දුක්ඛ අරිය සත්‍යං ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛ අප්පේහි සංපයෝගෝ දුක්ඛ ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. මෙන්න මේ කොටස ඔබ කී වතාවක් අසාරද? මගේ ප්‍රශ්නය ඔබට පිළිතුරු. මෙන්න මේ ධම්මචක්ක පවත්නා සූත්‍රයේ මුල් කොටස් වලම මේ කොටස දැක්වෙනවා. ඉදං කෝපන වික්කවේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන විග්‍රහ කරන කොටස. මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන පින්වතුනි විග්‍රහ කරන මේ කොටස ගත්තොත් එහෙම ඔබ කී වතාවක් මේ කොටස අහලා ඇද්ද? දැන් මේ කොටස කී වතාවක් ඇහුවත් පින්වතුනි මේක ඇත්තටම තේරුම් යන්නේ නැත්තේ කුමන හේතුවක් හින්දාද? මේක යම්කිසි ක්‍රමවේදයකට තේරෙනවා, නමුත් යම්කිසි ක්‍රමවේදයකට තේරෙන්නේ නැහැ. යම්කිසි ක්‍රමවේදයකට මෙහි අදාළ වෙන යම්කිසි දේවල් ටිකක් තේරෙනවා. නමුත් අනිත් ක්‍රමවේදයට මේක මේ සූත්‍ර දේශනාවේ මේ සම්මා සම්බුදු කෙනෙකුගේ පින්වතුනි පළවෙනි සූත්‍ර දේශනාවේ ඔබ හිතන්නේ ඔබට හරිම විදියට අපිට මේක අවබෝධය වුණොත් ඔබ නිවන් සාක්ෂාත් කරයිද නැද්ද? ඒකාන්තයෙන්ම ඔබ නිවන් සාක්ෂාත් කරනවා. ඒකේ ආයේ කිසිම කතාවක් නැහැ. නමුත් මේ අපි නිවන් සාක්ෂාත් කරන්නට ඊටාම අපහසු වෙනවා තියෙන කාරණාව කුමක්ද කියලා හොයාගන්න අවශ්‍යයි. මේක කියවනවා සජ්ජායනා කරනවා විතරක් නෙමෙයි පින්වතුනි. ඒ දේත් අවශ්‍යයි නැතුව නෙමෙයි. නමුත් අපි හොයන්න අවශ්‍යයි පින්වතුනි මෙන්න මේ කාරණාවේ ගැබ් වෙලා තිබෙන යම්කිසි ඊටාම ස්විෂල් දෙයක් තියෙනවා. ඒ විශේෂිත වූ දේ නිසා එක්ක මේ මාර්ගය සාක්ෂාත් කරනවා නැත්නම් මේ මාර්ගයෙන් බැහැරට යනවා. කුමක්ද ඒක? දැන් මෙතන මේ සූත්‍ර දේශනාවේ කියන විදිහට ජාතිපි දුක්ඛ. ඔබ දන්නේ නැද්ද ජාතිය දුකක් කියලා? ඔබ දන්නේ නැද්ද පින්වතුනි ජරාව දුකක් කියලා? ව්‍යාධිය දුකක් කියලා? ඒත් එක්කම අප්‍රියයන් හා එක්වීමත් ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක් කියලා ඔබ දන්නේ නැද්ද? අද මේ කාල සීමාවේ මුළු ලෝකෙටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්
මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. පුදුමාකාර විදියට දේශනා කරනවා. ආයෙත් ඒක කාටවත් දැක්කේ නෑ, ඇහුනේ නෑ කියන්න බැරි තරමටම දේශනා කරනවා. කාටවත් කියන්න බෑ. මේ ලෝකයේ සිටින සියලු ජනයාට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ධර්මස්කන්ධයක් විවෘත කරලා පෙන්නනවා. මොකද්ද මේ දෙන උතුම්ම කර්මස්ථානයේ නම? මේ කර්මස්ථානයේ නම පින්වතුනි COVID-19 කොරෝනා වෛරස් කියන කර්මස්ථානය තමයි පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ධර්මස්කන්ධය ධර්ම රත්නය ලොවට විදහා පාන එකම කර්මස්ථානය. එකම සියලුම ජාතීන්ට මේ කර්මස්ථානය විවර කරලා දෙනවා. දැන් ඔබ ඒක ගැන දන්නවද? ඔබ ඒ විදිහට මේක ගැන හිතුවද? ඔබේ අවංක පිළිතුර කුමක්ද? ජාතිය දුකක් කියලා කොහොමද ඔබ හඳුනගත්තේ? මේ අපිට අද ලෝකේ වෙන දේ හරහා ඔබ කුමන ජාතියක හිටියත් කුමන දේශයක හිටියත් මේ දුක ඔබට එනවා. කුමක් නිසාද? ජාතිය පින්වතුනි දුකක් වෙන්නේ මොකක් හින්දාද කියලා බලමු. ජාතිය ප්‍රිය ලෙස ආසාවෙන් ජාතියට බැඳුණු කල එය දුකක් වෙනවා. නැත්තම් නිකම් තිබෙන ජාතිය දුකක් නෙමෙයි. ජාතිය ප්‍රිය ලෙස ආසා කරලා මෙය අල්ලා ගත්තොත් තෘෂ්ණාවෙන් බැඳුනොත් එය දුකක් වෙනවා. ඒ හේතුව හින්දායි පින්වතුනි ජාතිය ප්‍රිය වූ ජාතිය දුකක් වෙන්නේ. මේ ප්‍රිය වූ ජාති සියල්ල අද දුක බවට පත් වෙලා තිබෙනවා. ලෝකේ තිබෙන මොන සුපිරි රටේ ඉපදිලා මොන සුපිරි ජාතියේ ඉපදිලා තිබ්බත් එකම කර්මස්ථානයකින් ලොව යථාර්ථය එළි දක්වනවා. අපි හිතාගෙන හිටියේ පින්වතුනි මේ රටේ මෙන්න මේ දේවල් කරලා අර රටේ ඒ දේවල් කරලා මේ ජාතියේ මේ දේවල් කරලා අපි ඉහළට ආවයින් පස්සේ අපිව නවත්තන්න කාටවත් බෑ. මේ ජාතිය නවත්තන්න කාටවත් බෑ කියලා. ධර්ම රත්නය විදහා පානම පින්වතුනි මම ඇහැට නොපෙනෙන ඊටාම කුඩා අංශුවක් පමණ ලොවට ව්‍යක්ත කරොත් ඔබේ ජාති සියල්ල ඇද හැලෙන්නේ කොහොමද කියලා. පින්වතුනි ඔබ ඊට පස්සේ ගත්තොත් එහෙම මේ ජරාවට පත් වෙනකොට පින්වතුනි මේ ජරාවෙන් අයින් වෙලා තව හොඳ කයක් සදා ගන්න නිර්මාණය කරගන්න ආයුෂ ප්‍රමාණය වැඩි කරගන්න දරන උත්සාහය තව තවත් මේ ජරාවේ යථාර්ථය තේරුම් නොගෙන මේ ජරාව ඉක්මනින් වෙනාතකට වෙනස් කරගන්නේ කොහොමද කියලා දරන උත්සාහය තුළ ගැබ්වෙන යථාර්ථය ඔබ කුමන ජාතියක හිටියත් මේ ජරාව ඔබට අයිති වනවා කියන එකම කර්මස්ථානය විදහා පානවා. ඒත් එකම පින්වතුනි මරණයට කොයි තරම් ජනයා බිය වෙනවද පින්වතුනි? ඇයි මේ මරණයට මෙච්චර බිය වෙන්නේ? දාලා යන්න බැරි හින්දා. තවත් රැස් කරගත්ත එක්කව කරගත්ත ගොඩ තාම මට විඳලා ඉවර කරගන්න බැරි වුණා. මේ විඳීම ඉවර නැහැ මගේ තව. ඒක නිසා මට මේ තෘෂ්ණාවෙන් උපාදානෙන් එකතු කරගත්ත ගොඩ
දැන් විඳින්නට කාලය අවශ්‍යයි. ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ මරණාසන්න කෙනෙකුගේ කුමක්ද පින්වතුනි? ලොකුම ප්‍රශ්නේ මොකද්ද මරණාසන්න කෙනෙක්ගේ? මුදල්ද? දූ දරුවෝද? ස්වාමි පුරුෂයාද? භාර්යාවද? රැකියාවද? රටද? ජාතියද? තත්වයද? තානාන්තරයද? කුමක්ද? මරණාසන්න කෙනෙකුගේ විශාලතම ප්‍රශ්නය කාලයයි. තව ජීවත් වෙන්න තව කල් නැති එක තමයි ප්‍රශ්නේ පින්වතුනි. මරණාසන්න කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? තව කාලයක්. එක්කෝ තව කාලයක්, තව ජීවත් වෙන්නට තව කාලයක්. එක්කෝ මේ ලෝකේ ජීවත් වෙන්නට තව කාලයක්, නැත්නම් වෙන ලෝකයක ජීවත් වෙන්නට තව කාලයක්. නැත්නම් වෙන භවයකට ගිහිල්ලා ජීවත් වෙන්නට තව කාල සීමාවක්. බොහෝ පින්වතුන්ලා මට ඇවිල්ලා කියනවා තෙරුණින් වහන්සේ මට මැරෙන්නට දැන් බය නෑ කියලා. මම ගොඩාක් හොඳයි රහත් ඵලයේ සාක්ෂාත් කරගෙන ඉවරද කියලා. එතකොට කියනවා නෑ. දැන් මොකද මට අහන්නේ? ඔබ කුමක්ද බලාපොරොත්තු වෙන්නේ පින්වතුනි මරණය කියලා? ඔබ කුමන බලාපොරොත්තුවක්ද මේ ඔබේ තියෙන්නේ? මම මරණයට බය නැහැ කියලා. ඔබ මරණයට බය නැති වුණාට මේ අවස්ථාවේදී ඔබ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා ඒ හා සමානම වෙන අවස්ථාවකදී ඔබේ මරණයට බය නැතිකම ඇති වෙන්නේ කොහොමද? මෙතනින් මැරුණාට කමක් නැහැ. වෙන ජීවිතයක් හෝ කවදා හරි කාලෙක මට තිබිලා ඒ ජීවිතේ මම හොඳට ගෙවිලා යනවායි කියන උපේක්ෂා බලාපොරොත්තුවත් එක්ක සමයි පින්වතුනි ඒ හිත සකස් වෙලා තියෙන්නේ. මෙතනින් මරණයට බය නැහැ. නමුත් තව ජීවිත ප්‍රාර්ථනාවක් එක්ක තමයි ඔබ ජීවත් වෙන්නේ. මරණයට බිය වෙන පිණිස එතකොට ආයේ ගැන කතා කරන්න දෙයක් නැහැ. කුමක්ද මතක් වෙන්නේ පින්වතුනි මේ මරණාසන්න කාල සීමාවේ? තනිවම රෝහල් ගත වෙන්නේ උනා. තනිවම දැන් පළතුරු කූඩ ගෙනත් දෙන්න කවුරුත් නැහැ. මල් වඩම් ගෙනත් දෙන්න කවුරුත් නැහැ. දැන් ඇවිල්ලා බලලා යන්න දුක සැප හොයන්න කවුරුත් නැහැ. මේකට බිය වෙලා පින්වතුනි අඩුම ගානේ තියෙන හොඳ රෝහලකට ගෙනලා සෞඛ්‍ය සත්කාරය නොමිලේ කරලා දෙන්නයි කිව්වා. අද බලන්න ලංකාවේ පිරිස දුවන දිවිල්ල අඩුම ගානේ බෙහෙත් ශාලාවට ගිහිල්ලා ඒ බෙහෙත ලබා දෙන්න මේ ත්‍රිවිධ හමුදාව දරන වෙහෙස කුමක්ද? අල්ලගෙන ගිහිල්ලා මේ ටික කරන්න වෙලා තියෙනවා. කුමන හේතුවක්ද පින්වතුනි? තනිව මැරෙන්න බයයි. කුමක් වේද දන්නේ නැහැ. තනියම ගිහිල්ලා මං කුමක්ද කරන්නේ? මට මොනවා වෙයිද දන්නේ කියන ඒ තිග් ගැසීම තියෙන තාක් තුරාවට කොහෙටවත් තනියම යන්න කැමති නැහැ. ඒ යථාර්ථය පිළිගන්නට කැමති නැහැ පිටුට. ඒකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. තනියම ඒ ක්‍රමවේදය අනුගමනය කරන පිරිස එතනට ගිහිල්ලා දැන් මොකක් වෙයිද දන්නේ. එතනින් කවදාද එන්න පුළුවන් වෙන්නේ දන්නේ. මේ වෛරසය මට හැදුනොත් එහෙම ඊට පස්සේ හොඳ වෙයිද දන්නේ. මගේ මෙයාව අරයව මේ වැඩ ටික කවදා කරලා ඉවර කරගන්න පුළුවන් වෙයිද දන්නේ කියන මහා බිහිසුණු බයකින් තමයි පින්වතුනි ජීවත් වන්නේ. එය බවටම කලකිරීම ජීවිතය තුළ සංතාපය ජීවිතය තුළ රැඳෙන අභියෝගය නැති කාලය ලබා ගන්න බැරි වෙනකොට පින්වතුනි ඉහළ මහල්වල ඉඳන් තියෙන මුදල් ටික විසික් කරන ගානටමපත් වෙනවා. මුදලේ වටිනාකම කොළ කෑල්ලක වටිනාකමට වැඩිය පහත් වෙනවා. කොතෙක් මුදල් වැය කරත් එම කාල සීමාව තවත් ලබා ගන්නට බැහැයි කියන යථාර්ථය අභියස පින්වතුනි
සියලු ලෝක සියලු සත්වයෝ දනින් වැටෙනවා. මේ දනින් වටන්න හේතුව මොකක්ද? යථාර්ථය තේරුම් ගන්න. යථාර්ථය තුළ ගැබ් වෙලා තිබෙන දේ තේරුම් ගන්න. ප්‍රියයන් හා වෙන්වීමත් අප්‍රියයන් හා එක්වීමත් පුදුමාකාර දුකක් ලෙස මේ කර්මස්ථානය දේශනා කරනවා පින්වතුනි. මට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානයි. ජීවමාන වෙන්න හේතුව උන්වහන්සේ දේශනා කළ ධර්මස්කන්ධය තුල මේ සියල්ල ගැබ් වෙලා තිබෙනවා පින්වතුනි. අන්තර්ගතයි. ඥාන ගෝචරයි. මෙය පේනවා. හැබැයි ඔබ මොකද කරන්නේ? වීඩියෝ දර්ශන කීයක් විතර මේ කාලේ වෙනකොට මේ වෛරසය ගැන නිකුත් වෙලා ඉවරද? ඒ වීඩියෝ පටවලින් ඔබ කීයක් නිරීක්ෂණය කරලා තියෙනවද? ප්‍රවෘත්ති කොච්චර අහනවද ඔබ? YouTube හරහා ඔබ කොච්චර එම ගවේෂණය කරගෙන යනවද? දැන් ඔබේ දුක නැති වුණාද? මගේ ප්‍රශ්නය. මේ ඔක්කොම බලලා ඔක්කොම තීරණය කරලා ඔබේ දුක නැති වුණාද? ඔබේ දුක නැති කරගන්න මේ වීඩියෝ දර්ශන හරහා ඔබ මොකද්ද ජීවිතයට එකතු කරගත්තේ පින්වතුනි? අන්න එයයි අපි ගවේෂණය කළ යුත්තේ. මේ වීඩියෝ පට ටික බලලා ලෝකෙට වෙන දේ අත්දැකලා මේ කර්මස්ථානයක් ලෙස පිළි අරගෙන පින්වතුනි ඔබේ ජීවිතයට මේ දේ එකතු කරගත්තේ කොයි විදිහටද? අනේ මට ඉක්මනටම රස්සාවට යන්න පුළුවන් දවස කවදාද එන්නේ? ඉක්මනටම බඩු ටික ගන්න පුළුවන් දවස කවදාද එන්නේ? ඉක්මනට එළියට ගිහිල්ලා විනෝද වෙන්න පුළුවන් දවස කවදාද එන්නේ? ඉක්මනට ගිහිල්ලා මගේ යාළු මිත්‍රයන්ව හම්බ වෙන්න පුළුවන් කවදාද? ඉක්මනට ගිහිල්ලා අර දේ කරගන්න මේ දේ කරගන්න ඇඳරි නීතිය ඉවත් වෙන්නේ කවදාද? ඉක්මනට ගිහිල්ලා බෙහෙත් ටික ගන්නේ කවදාද? ඉක්මනට ගිහිල්ලා අර දේ මේ දේ සියලු දේ කරගන්නේ මොන වෙලාවේද කියලා ඔය හිතන හිතට ඇයි පින්වතුනි තේරෙන්නේ නැත්තේ? මේ වෙලාව ඔබට ලබා දී තිබෙන පැත්තකට වෙලා ඉඳගෙන මේ යථාර්ථය තේරුම් ගන්න කියලා. මේ යථාර්ථය තේරුම් ගන්න පමණමයි පින්වතුනි ඔබට මේ කාල සීමාව දීලා තියෙන්නේ. මේ කාල සීමාවේ ඔබ මේ යථාර්ථය තේරුම් ගත්තේ නැත්නම් මේ කාල සීමාව තුල මේ වෙන සංසිද්ධිය ඔබ තේරුම් අරගෙන ඔබේ ජීවිතය හදාගත්තේ නැත්නම් පින්වතුනි තව කොරෝනා වෛරස් 10කට ලෑස්ති වෙලා ඉන්න. නියතයෙන්ම එන්න පින්වතුනි. තව ගරහන්න අරිහතුන් වහන්සේලාට. තවත් ගරහන්න සද්ධර්මයට. තවත් ගරහන්න විකෘති කරනවයි කියලා. තවත් ගරහන්න පින්වතුනි. කුමක්ද වෙන්නේ කියලා මොන දේ හින්දාද මේ මුඛ වඩම් බැඳගෙන යන්න සිද්ධ වෙන්නේ කියලා නුවණින් යුතුව කල්පනා කරන්න. දෙයක් අල්ලන්න බෑ. දෙයක් ළඟට යන්න බෑ. දෙයක් කතා කරන්නට බෑ. තිගැස්සීම හිතේ තියෙනවා. ඒ බය හිතේ තියෙනවා. බය කරගෙන ඉන්න හදපු හින්දා දැන් බය වෙලා ඉන්න වෙලා තියෙනවා. ගැරහුම් වචන පාවිච්චි කරපු හින්දා පෙර බුද්ධ ශාසනවල හෝ මේ බුද්ධ ශාසනයේ හෝ ගැරහුම් වචන පාවිච්චි කරපු හින්දා ගරහපු හින්දා මුඛ වඩම් බැඳගෙන දැන් ඉන්න වෙනවා. වෛරය බෙදා හරපු හින්දා වෛරසයක් සුළඟේ පාවෙනවා. නොපෙනෙන කුමන්ත්‍රණ යටින් කරපු නිසා නොපෙනෙන
අංශු මාත්‍රයක වෛරසයක් ශරීර බද්ධ වෙනවා නොපෙනෙන ක්‍රමවේදවලට. කිසිම දෙයක් නොගන්නට සිත සකස් කරගත් උත්තමයන්න් වහන්සේලාට විවිධ පරුෂ වචන භාවිතා කරමින් පින්වතුනි කෙරු අනන්ත අප්‍රමාණ අකුසල් නිසා දෙයක් අල්ලලා නිකන් ඉන්නට බැරි වෙනවා. පිරිසිදු කරගන්නට වෙනවා. පින්වතුනි සිත කෙලසගෙන තිබෙන්නේ මේ ජාතිය මේ ලෝක ජාතිය සිත කෙලසගෙන තියෙනවා පින්වතුනි. දැන් සිත කෙලසගෙන තියෙනවා නම් සිත පිරිසිදු කරගන්නට අවශ්‍යයි. මේ සිත පිරිසිදු කරගන්නේ යම් තාක් දුරකටද ඒ තාක් දුරට ඔබට හේතු ඵලය විදිහට එවන් හේතු නිර්මාණය වෙනවා පින්වතුනි. එවන් ඵල ලබන්න පුළුවන් වෙනවා. සිත කෙතෙක් කෙලස ගනීද ඒ කෙලසීම අනුව දේවල් සිද්ධ වෙනවා. ඉතින් පින්වතුනි ඔබ කහ වතුර දාලා ලිඳක බැහැගෙන හිටියක් වැඩක් නැහැ. ඔබ මොන කහ වතුරෙන් නැවත් වැඩක් නැහැ පින්වතුනි. ඔබ ප්‍රධාන ආහාරයේ විදිහට කොත්තමල්ලි ගත්තත් වැඩක් නැහැ. සිත නැමැති సంతානය පිරිසිදු කරගන්නේ නැතුව පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ නැවත ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනවා මුළු තිලෝක තලයටම. පළවෙනි දුක්ඛ ආර්ය සත්‍යයෙන් පින්වතුනි උන්වහන්සේ අද ලෝකේ වෙන සියල්ලම උන්වහන්සේ සනිටුහන් කරලා ඉවරයි පින්වතුනි. මෙන්න මෙයයි ඔබ සිතාගෙන හිටපු ඔබේ සිහින ලෝකයේ යථාර්ථය මෙන්න මෙයයි කියලා මේ ධර්ම රත්නය විහිදා පානවා. ඔබ විවිධාකාර වශයෙන් තිබෙන ප්‍රවෘත්ති බැලුවට කමක් නැහැ පින්වතුනි. නමුත් ඔබේ ජීවිතය ඒ අනුකූලව සකස් කරේ ගත්තේ නැත්නම් සිත කියන දේ බැලුවේ නැත්නම් ඒ කිසි දෙයකින් වැඩක් නැහැ කියලා මතක තියාගන්න. ඔබ දහස් ගාණක් වීඩියෝ පට බලන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ පටයෙන් පින්වතුනි ඔබේ සිත කියන දේ පිරිසිදු කරගත්තේ නැත්නම් එයත් උදාහරණයකට අරගෙන එයත් කර්මස්ථානයක් කරගත්තේ නැත්නම් ඔබට වෙන කිසිම දෙයක් නැහැ. මේ කාල සීමාව අපතේ යවන්න එපා පින්වතුනි. මේ ඔබට ලැබිලා තියෙන අනාර්ගතම කාල සීමාවයි. අනාර්ගතම කාල සීමාවයි පින්වතුනි. සියලු ජාතීන්ට එක සමානව ලැබෙනවා. කිසිම පංගු පේරුවක් නැහැ. එකම කර්මස්ථානයක් මුළු ලොවටම. තේරුම් ගැනීම හෝ අහක් කර දැමීම ඔබට බාරයි. දැන් පින්වතුනි යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං යම් කිසි දෙයක් Tamanගේ සුව කැමැත්තට ආසාවට පරිහරණයට සිතුසේ නැත්නම් එය දුකක් ගෙන දෙනවා. බලන්න මේ තමයි කර්මස්ථානයේ පින්වතුනි. ඒත් එක්කම සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පෙන්වුම් කරනවා සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛා කිය. පින්වතුනි මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන මෙන්න මේ කොටස කර්මස්ථානයක් කරගන්න. මෙන්න මේ දේ තුල තිබෙන යථාර්ථය දකින්න කොහොමද මේ සංකිට්ඨේන අපි බැලුවොත් සැකලින්ම පංච උපාදාන ස්කන්ධයම දුකක් වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ කර්මස්ථානය ගැන තමයි මම සඳහන් කරන්න විශේෂ වශයෙන් අද
ඔබ ඉදිරියේ තබන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ දේ දේශනා කරන්න ඉස්සෙල්ලා පින්වතුනි, ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යං යායන් තණ්හා කෝනෝ භවිකා නන්දි රාගසා තන්ත්‍ර තන්ත්‍රාල්බි නන්දනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ කොටසත් පිළිතුරේ ඔබ ඊටාම විශිෂ්ට ලෙස සත්‍යයනා කරලා අහලා ඇති. ඒ සත්‍යයනාව අවශ්‍යයි. ඒ අහලා තියෙන ධර්ම කරුණු ඒකාන්තයෙන්ම අවශ්‍යයි. ඒ අවශ්‍ය වෙන්නේ කුමක් හින්දාද පින්වතුනි? මේ දේ තව දුරට ඔබ අධ්‍යයනය කර යුතු නිසා අවශ්‍යයි. වෙන දෙයකට නෙමෙයි. මේ දේ අහලා ආයෙ පැත්තකින් දාන්න නෙමෙයි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. මේ දේශනාව ඉදිරිපත් කරන්නේ පින්වතුනි, ඔබ යන්තා ධම්මචක්ක පවත්නා සූත්‍රය ඔබ දේශනාවල අහලා තියෙනවද? ඔබ සජ්ජායනා කරලා තියෙනවද? එන්න ඒ දේ පූර්ණ වශයෙන් නැවත මතක් කරගන්නයි මේ ගවේෂණය සිද්ධ කරන්න නිසායි මෙන්න මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. මෙතන පින්වතුනි, මේ කියන්නේ කුමක්ද? යම් තෘෂ්ණාවක් පුනර්භවය කරන සුළුද? ඒ කියන්නේ මොකද්ද මේ මෙතනින් අදහස් කරන්නේ? යායන් තණ්හා පෝනෝ භවිතා. මේ යම් දෙයක් තෘෂ්ණාවක් පුනර්භවය කරන සුළුද? ඒ කියන්නේ මොකද්ද? යම් තණ්හාවක් යම් දෙයකට ඇති තෘෂ්ණාවක් හේතු කරගෙන පුනර්භවයකට මෙය ඔබේ සිත ඇදලා දානවද පින්වතුනි? එය ප්‍රශ්නයක් වෙන හින්දායි. ඔබ කෙසේ දේවල් වලට ආස කරත් පින්වතුනි, ඒ සියලු ආසා නිර්මාණය කරන්නේ තව පුනර්භවයක්ම තමයි කියන එක තමයි මේ අදහස් කරන්නේ. මේ පුනර්භවය කරන එක කොහොමද වෙන්නේ? නන්දි රාගය හා සමග එක්වයට ගියද ඒ භවයෙහි සතුටු වන සුළුද? නන්දි රාගය කියන්නේ මොකක්ද? නන්දි රාගය කියලා හඳුන්වන්නේ පින්වතුනි, එය තුල කාම රාගය තුල සැරිසැරීම. නන්දි රාගය කියලා හඳුන්වන්නේ කාම රාගය තුල නැවත සැරිසැරීම හා සමග ඒ සැරිසැරීමත් එක්ක එක වුණාම ඒකත්වයට ගියද ඒ භවයෙහි සතුටු වන සුළුද? එම භවයෙහි සතුටු වන සුළුද? ඒ කියන්නේ මොකද්ද? මේ නන්දි රාගය කියන එක ඇති කරගත්තා. මේ කියන්නේ මේ කාමයට බැඳුනම පින්වතුනි, කාම රාගයට බැඳුනම එම රාගය ඔබ ආස කරනවා නම්, එම රාගය ඔබ ආස කර බැඳෙනවා නම් පින්වතුනි, එය භවය සකස් කරගන්නවා. මොකද ඒ භවට ඔබ පත් වෙනවා. කුමන භවටද පත් වෙන්නේ? කාමුක රාගික භවට පත් වෙනවා. මේ නන්දි රාගය තුල සතුටු සිතින් සැරිසරනවා නම් කුමක්ද වෙන්නේ කියලා තමයි මේ අදහස් කරන්නේ. නන්දි රාගය එම රාගය තුල සැරිසරුවොත් රාගික බවට පත් වෙනවාමයි. එම රාගික බවට පත් වුණාම පින්වතුනි, ඒ තුල සතුටු වෙනවා. එම රාගික බව තුල සතුටු වෙනවා. දුක් වෙන්නේ නැහැ. මේක අතහරින්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. මේක තමයි දුක ගෙනත් දෙන්නේ කියලා හිතෙන්නේ නැහැ. මේ තුල තව සැරිසර තව සතුටු වෙන ක්‍රමවේදය තවත් ඉස්මතු කරලා තියාගන්නේ කොහොමද කියලා තමයි බලන්නේ. ඒකයි මම කිව්වේ පින්වතුනි, ඔබම බලන්න. ඔබ වීඩියෝ පට කීයක් බලනවද? අනේ මේ දේ සිද්ධ වෙනවා, හැබැයි අපිට වෙන්නේ නැහැ. මේ මට වෙන්නේ මට වෙන්නේ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ. මේක පිටස්තරෙන් තමයි හැමතිස්සෙම වෙන්නේ. ඔව් දුක් වෙනවා ඔබ.
අනේ මෙහෙම ලෝක සත්වයන්ට වෙන්න හොඳ නෑ කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා. මෛත්‍රී භාවනාව කරනවා. සියලු ලෝක සියලු සත්වයන්ට. හැබැයි මට එන්නේ නෑ. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. දැනට නෑනේ අපිට. අපේ රටට ඇවිල්ලා නෑනේ. අපේ ප්‍රදේශයට ඇවිල්ලා නෑනේ. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. ඔන්න ඔතන තමයි පින්නතුනි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ හිතන්නේම අපි හිතන්නේම මේ මනස මේ හිත කරන මුලාව තමයි මේක පින්නතුනි. හිතවන්නේම හිතන්නේම මේක මට එන දෙයක් නෙමෙයි කියලා. මේක මට එන දෙයක් නෙමෙයි. ඒකකින්ද ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඒ නිසා පින්නතුනි පුනර්භවය කරන සුළුද නන්දි රාගය හා සමග ඒකත්වයට ගියාද ඒ භවයෙහි සතුටු වන සුළුද එම කාමික භවට පත් වෙලා ඒ භවය තුල සතුටු වෙනවාද හෝ තෘෂ්ණාය නැත්නම් තෘෂ්ණා වෙනවද ඒ සැමෙහි කාම තණ්හාය භව තෘෂ්ණාවය විභව තෘෂ්ණාය මොකද මේ භවයට මේ කාම භවට ආස කරපුවම පින්වතුනි එම කාම භවයේහි භවය සකස් කරගන්නා සතුට සිතින් භවය සකස් කරගනීද අන්න මොකද්ද ඊළඟට එන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කාමයට තණ්හා වෙනවා නැවත භවයට තණ්හා වෙනවා ඒ දේ කර ඉන්නම එම භවට පත්වීම මේ වචනාර්ථයෙන් ගන්න එම භවට පත්වීම තුල සතුට වෙනවා සතුට වීම තුල සතුටට වැඩි රඳවා ගන්න තෘෂ්ණාව මෙම තෘෂ්ණා වීම හේතු කරගෙන භව තෘෂ්ණාව ඇති වෙනවා භව තෘෂ්ණාව ඇති වුණාම අර මරණාසන්න වෙලාවේ භව නිරෝධ කරනවා නෙමෙයි පින්වතුනි දැන් මේ කයෙන් මැරිලා හරි කමක් නැහැ ඉක්මනට ගිහිල්ලා තව ලස්සන කයකට යන්නේ කොහොමද ඔබ හිතන්නේ කරෝනා වෛරස් එක හැදිලා මේ මරණාසන්න වෙන කෙනෙක්ගේ චිත්තය කොහොම තියෙන නැද්ද මේ දුක විඳ දරා ගන්න බැරි හින්දා මෙතන මැරුණත් කමක් නැහැ මට තව ලස්සන ජීවිතයකට යන්න පුළුවන් නම් ඔන්න ඕකට තමයි කියන්නේ පින්වතුනි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. තව ජීවිත ප්‍රාර්ථනාව, තව ජීවිත සැකසීම, තව ජීවිතයකට ඇති භව තෘෂ්ණාව විභව තෘෂ්ණාව වෙලා. මේ ක්‍රමයට ආපුවම පින්වතුනි මහණෙනි ඒ වනාහි දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යයක් වේ. එයම තෘෂ්ණාවෙහි යම් අශේෂ විරාග සංඛ්‍යාත නිරෝධයක් ත්‍යාගයක් හැරපී යමක් මුක්තියක් වේද ආලය රහිත බවක් වේදය. මොකද මේ සඳහන් කරන්නේ පින්වතුනි දුක්ඛ නිරෝධය කියන ආර්ය සත්‍යයක් තියෙනවා තෘෂ්ණාවෙහි යම් අශේෂ විරාග. මොකද මේ අශේෂ විරාග රාගයක් ගැන අපි කතා කරා රාගයේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධත්වය තමයි විරාගය රාගය අතහැරීම රාගයට බැඳි තෘෂ්ණාව අතහැරීමට තමයි අතහැරුණම තමයි විරාග වෙන්නේ පින්වතුනි. යම් කිසි දෙයක් ශේෂයි කියලා අපි කියන්නේ. ශේෂයි. අල්ප වශයෙන් තියෙනවා. පොඩ්ඩක් හරි. ඊතා සියුම් ප්‍රමාණයෙන් හරි තියෙනවා. ශේෂයි. පොඩි ප්‍රමාණයයි. පොඩි ප්‍රමාණයකින් හැබැයි තියෙනවා. පොඩි ප්‍රමාණයකින්. මේ පොඩි ප්‍රමාණය මේ ශේෂ වූ කොටසක් අශේෂ කරගන්න අවශ්‍යයි. අශේෂ කියන්නේ පින්වතුනි පූර්ණ වශයෙන්ම ඒ ශේෂ වූ කොටසක් නැහැ. අශේෂ වූ සියලුම ඊටම සියුම්ම කොටසක් නැති විරාගය. රාගයේ තිබෙන
ඊතා ශේෂ කොටසක් අශේෂ විරාග බවට පත් වෙලා. එම අශේෂ විරාග කියන කොටස ඇති කරගන්නකොට ඒක ඇති වුණාම මේ නිරෝධයක් වෙනවා. හැරවීමක්, නැතිවීමක්, එය තුලින් නිස්සරණයක් වෙනවා පින්වතුනි. ආලය කරපු යම්කිසි දෙයක් තියෙනවා නම්, ආදරය කරපු යම්කිසි දෙයක් තියෙනවා නම්, තෘෂ්ණාවෙන් බැඳිච්ච යම්කිසි කොටසක් තියෙනවා නම්, ඒ ශේෂ වශයෙන් හෝ තිබ්බනම් එයද අශේෂ වෙලා රාග විරාග බවට පත් වෙනවා. එය තුලමයි පින්වතුනි නිරෝධයේ සාක්ෂාත් වෙන්නේ. එයට එන මාර්ගය කුමක්ද මහණෙනි? මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායත්වය නම් වූ ආර්ය සත්‍යයක් වේ. මේ ආර්ය සත්‍යවල කතා කරන්නේ වෙන මාර්ග නෙමෙයි. දුක නැති කරගන්න තියෙන ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. යම් වේද මෙයම ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ හේයින් සම්මා දිට්ඨි සම්මා සමාධි වෙනකන් තියෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. මේ සමාධියට ආවයින් පස්සේ ලැබෙන ඥාන දෙකක් තියෙනවා. ඒක තමයි සම්මා ඥාන සම්මා විමුක්තිය. එතකොට පින්වතුනි ඔබ පුරුදු කරගෙන යන්න ඕනේ සම්මා සමාධිය වෙනකන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඊටාම ගැඹුරු දේශනාවක් ඉදිරිපත් කරලා තියෙනවා පින්වතුනි, විග්‍රහ කරලා දීලා තියෙනවා. මේ අවස්ථාවේදී මම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පූර්ණ වශයෙන් නැවත දේශනා කරන්නේ නැහැ. එම වීඩියෝ එක බලන්න. ඒට ඇති සියලු ප්‍රභේද ගැන විස්තර කරලා තියෙනවා. මේ සම්මා සතියට එන සතිපට්ඨානයේ වඩන ආකාරය සතිපට්ඨාන දේශනාව ඔස්සේ විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒත් එක්කම සම්මා සමාධියට එන්න නම් ක්‍රම දෙකක් තියෙනවා. මේ ක්‍රම දෙක එකිනෙකට සම්බන්ධයි කියලා දේශනා කරලා තියෙනවා පිළිතුරේ. ඊටාම පොඩි කාරණාවක් ඔබට විස්තර කරන්නම් මේ අවස්ථාවේදී. ඒක තමයි සම්මා සමාධියට එන්න නම් පින්වතුනි එකකට එකක් බැඳි ක්‍රම දෙකක් තියෙනවා. නමුත් මේන් එක ක්‍රමයක් ඊටාම විශේෂ වෙනවා. සමාධියට එන්න සමතය වඩන්න පුළුවන්. මේ සමතය වඩනමයි කියන්නේ පින්වතුනි නොයෙකුත් භාවනා ක්‍රමවේද තුලින් ධ්‍යාන වෙන්න පුළුවන් පින්වතුනි. ධ්‍යාන ක්‍රමවේදයට සමතය පූර්වාංගම වෙනවා. ඒ කියන්නේ සමතය වඩනවා. සමතය පූර්වාංගම කොට, සමතය මුල් කොට ධ්‍යාන වඩනවා. මේ ධ්‍යාන වඩනකොට පුදුමාකාර සුවයක් එනවා. ආලෝකය දිස් වෙනවා. සිත ප්‍රභාස්වර වෙන්න පටන් ගන්නවා. කෙලස් යටපත් වෙනවා. යටපත් වීම තියෙනවා පිළිතුරේ. යටපත් වෙනවා. හැබැයි මේ එක ධ්‍යානයක් තුලින් තව ධ්‍යානයකට නිසියාකාරයකට සමවැදෙන්න නම් චතුර්ථ ධ්‍යානය වෙනකම් පූර්ණය කරන්න නම් ඊට පස්සේ එන ආකාසානං ඡායතනය විඥානං ඡායතනය නේව සංඥා නා සංඥා කියන මේ ආකින්චානං ඡායතනය කියන මේ සියලු සමපatti වලට එන්න නම් මේ ආදීනවය දකින්න අවශ්‍යමයි. මේ ආදීනවය දකින්නවා කියන්නේ පින්වතුනි ධ්‍යානයක් තුල සැරිසර ඒ ධ්‍යානය තුල තිබෙන සුවයට බැඳිලා ඉන්න එක නෙමෙයි. ඒ සුවය තියනවායි කියලා දැනගෙන නමුත් මේ සුවයට තියනවා යම් කිසි ප්‍රමාණයක් මේකත් අයින් කරන්න ඕනේ කියලා. මෙතන සිත සකස් කරගෙන හිටියොත් ඒ ධ්‍යානයට අදාළ බ්‍රහ්මතලයට තමයි යන්න වෙන්නේ කියලා දැනගෙන ඒ ධ්‍යානය අතහරිනවා. ඊළඟ ධ්‍යානයට එනවා. එතන සුවයක් එනවා. ඒ ආලෝකයක් එනවා සමහරක් වෙලාවට. එම සුවය, ඒ ධ්‍යානය තියෙන ආසාව, තෘෂ්ණාව අතහරිනවා. එය විදර්ශනාවක්. අතහරින්න පුළුවන් වෙන්නේ විදර්ශනාවකින් පිළිතුරේ.
එය විදර්ශනා කරලා මෙතන මේ තියෙන සුවය, මෙතන මේ දිස්වෙන ආලෝක කදම්බය, මේ සිතේ ප්‍රභාස්වර බව තියෙන්නේ කෙටි කාල සීමාවයි. ධ්‍යානෙ ඉන්නකම් විතරයි. රාගය, ද්වේෂය, මෝහය, ඇලීම, ගැටීම, මුලාව යටපත් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. ඒක හින්දා සුවයි. නමුත් මෙය තුල මෙය තෘෂ්ණාවක් කරගත්තොත් එහෙම මේ ධානයට අදාළ උප්පත්ති ක්‍රම වේදයක් තියෙනවා බ්‍රහ්මතලයක. එතනට තමයි යන්න වෙන්නේ. මරණයෙන් මතු තව උප්පත්තියක්. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං. මේ කතන්දරේ තමයි වෙන්නේ. එතනට කියොත් එහෙම. මේ දේශනා කරලා තියෙන එක තමයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නම. එතකොට එතන සිත සකස් කරගත්තොත් මොකද වෙන්නේ? ඒ විදිහට පින්වතුනි මේ ධ්‍යාන විදර්ශනාවට ලක් කරගත්තොත් අන්න එතන සමත පූර්වාංගම විදර්ශනා වැඩෙනවා. නැත්නම් විදර්ශනා පූර්වාංගම සමත වැඩෙනවා. අනිත් ක්‍රමය විදර්ශනාවට යනකොට විදර්ශනා දීර්ඝ විදර්ශනා දේශනා බොහෝ තියෙනවා පින්වතුනි ඒව බලන්න. විදර්ශනාව තියුණු කරගෙන යනකොට පින්වතුනි සිත සැහැල්ලු වෙනවා. ධ්‍යාන අංග ලක්ෂණ වගේ සිත සැහැල්ලු වෙලා ඊටාම සුවයක් දැනෙන්න පුළුවන්. ඒ තමයි විදර්ශනා පූර්වාංගම සමත ක්‍රමය. නැත්නම් අනිත් ක්‍රමය තමයි පින්වතුනි විදර්ශනාවම වඩනවා. ඒ විදර්ශනාව තියුණු වශයෙන් වඩනවා. එතකොට සමාධියට කොහොමත් එනවා. ඉස්සෙල්ල සමත පූර්වාංගම විදර්ශනා සමාධි ගැන දෙනවා, සම්මා සමාධිය ගැන දෙනවා. නැත්නම් විදර්ශනා පූර්වාංගම සමත වඩනවා, ඒකත් ගැන දෙනවා සම්මා සමාධිය. නැත්නම් විදර්ශනාව තියුණු ලෙස වඩනවා, ඒකාන්තයෙන්ම සම්මා සමාධිය පූර්ණය කරන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි පින්වතුනි අර ඉස්සර ගොඩාක්ම වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේලාගේ කාල සීමාවේ. දැන්ට වෙන්න පුළුවන් නැතුව නෙමෙයි. නමුත් බොහෝ අල්පයි. එක වාක්‍යයක් පද පේලියක් කියපුවම කර්මස්ථානයක් විදිහට බුදුරජාණන් වහන්සේ කියපුවම එමස්ෂණින් විදර්ශනාව තාම තියුණු ලෙස ප්‍රඥාවක් ලෙස ඒ විද්‍යාව පහළ වෙලා රහත් ඵලෙම පූර්ණය කරනවා. ඔය ක්‍රම හතර තමයි පින්වතුනි රහත් ඵලය පූර්ණය කරන්න තියෙන්නේ. එතකොට මේකට යන ක්‍රමවේදය ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් පින්වතුනි මෙන්න මේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මය ඔබට තව විග්‍රහ කරලා දෙන්න ඉතාම සුවිශේෂී කොටසක් තියෙනවා. ඒ කොටස තමයි පින්වතුනි මේ ඉස්සෙල්ලා අපි බලාගත්ත කොටස. යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක වෙන්නේ කොහොමද? පංච උපාදාන ස්කන්ධය පින්වතුනි දුකක් වෙන්නේ කොහොමද? ඔබට ගෙනෙන කර්මස්ථානය මෙයයි. මේ උදෑසන කොහොමද මේ පංච උපාදාන ස්කන්ධය බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පංච උපාදාන ස්කන්ධයම දුකක් වෙනවා කියලා. හැබැයි මේක ඇවිල්ලා පින්වතුනි කෙටි සටහන බුදුරජාණන් වහන්සේ පෙන්වු කළ දෙන කෙටි සටහන ධම්මචක්කපවත්තන සූත්‍රය. හැබැයි මේ සූත්‍රයේ දීර්ඝ විග්‍රහයක් තියෙනවා. ඒ දීර්ඝ විග්‍රහය ඇතුළේ මෙන්න මේවත් සඳහන් වෙලා තියෙනවා. මේක දකින ක්‍රමවේදය කුමක්ද? පංච උපාදාන ස්කන්ධය දුකක් වෙන්නේ කොහොමද කියන එක තමයි විස්තර කරලා දෙන්න ඔබට උත්සාහ දරන්නේ. මේ දේශනාවේ ඊටාම වැදගත්ම කොටස තමයි මේක තියෙන්නේ. ඇස මේට නිස්සාර කර්මස්ථානය කියලා කියන්නත් පුළුවන් ඔබට. නමුත් මේ කර්මස්ථානය පින්වතුනි කර්මස්ථානයක් ලෙස විදර්ශනා නුවණට ගන්න. ඇසින් වෙන දේ කුමක්ද? ඇස කියලා ගත්තොත් පින්වතුනි මේක නිස්සාර වෙනවා. ඇස නිස්සාරයි. ඇස හේතුවෙන් දකින රූපය නිස්සාරයි.
ඇස හේතු කරගෙන යම් ස්පර්ශයක් වේද ස්පර්ශයක්. ඇස හේතු කරගෙන යම් ස්පර්ශයක් වේද. මෙතන මේ කර්මස්ථානයේ පූර්ණ විග්‍රහය තියෙන්නේ හේතු පච්චා ඵල කියන එක ඔස්සේ. ඇස හේතුවෙන් යම් ස්පර්ශයක් හටගන්නේද එයද නිස්සාරයි. ඇයි? ඇස නිස්සාර වෙන්නේ පින්වතුනි ඇසට බැඳි තෘෂ්ණාවකින්දා ඇස නිස්සාර වෙනවා. ඇස හේතුවෙන් හටගන්නා රූපයෝද නිස්සාර වෙන්නේ රූපයට බැඳී ඇලීමත් ගැටීමත් මුලාවත්. අපි රූප දකින වාරයක් පාසා එයට ඇලුනොත් ගැටුනොත් මුලා වුනොත් එයද නිස්සාරයි. නිකමට හරි කොරෝනා වෛරස් එකෙන් ඇස් දෙක පේන්නේ නැතුව ගියොත් එහෙම ටිකක් පේන. ලොකුවට නෙමෙයි. කොච්චර දුකකටපත් වුණා. ඇසකට බැඳි තෘෂ්ණාව නිසා එය නිස්සාරයි. රූපයට බැඳි තෘෂ්ණාවකින්දා එයද නිස්සාරයි. නැත්නම් මේ රූප නිස්සාරයි කියලා කියනවා නෙමෙයි. ඒ කෙටි ක්‍රමයේ මේ කර්මස්ථානයක් කෙටියෙන් ගන්නෙ. නමුත් මෙහින් අදහස් කරන්නේ මොකද්ද? ඇස හේතුවෙන් රූපයට බැඳුනොත් තෘෂ්ණාවෙන් බැඳුනොත් තෘෂ්ණාව කියලා අදහස් කරන්නේ ඇලීම, ගැටීම, මුලාව. ඒ අදහසෙන් තේරුම් කරගන්න ඔබට වඩා විදර්ශනාව පහසු වෙන්නේ. රූපයෝද නිස්සාර වෙන්නේ. ඇයි රූපයෝ නිස්සාර වෙන්නේ? ගවේෂණය කරන්න. ඇස හේතුවෙන් හටගත් යම් ස්පර්ශයක් වේද එයද නිස්සාරයි. මේ ස්පර්ශය අපි ඇලීම, ගැටීම, මුලාව ඔස්සේ තෘෂ්ණාව වුණොත් එම ස්පර්ශයෝද නිස්සාරයි. ඇස හේතුවෙන් හටගන්නා යම් වීමක්, වේදනාවක්, වීමක් දැනවීමක්, ඒ කියන්නේ වේදනාවක් වේද එයද නිස්සාරයි. ඇස හේතුවෙන් හටගන්නා යම් වේදනාවක් වේද එයද නිස්සාරයි. ඇස හේතුවෙන් හටගන්නා යම් සංඥාවක් වේද හැඟීමක් වේද. සංඥාවක් කියන්නේ යම් හැඟීමක් වේද එයද නිස්සාරයි. මේ හැඟීමට ඇලුනොත්, ගැටුනොත්, මුලා වුනොත් එයද නිස්සාරයි. මේ වේදනාවට වීමක්, යම් කිසි දෙයක් වීමක්, දැනවීමක් වේද එයද නිස්සාරයි. එයට තෘෂ්ණාව වුණොත්, ඇලුනොත්, ගැටුනොත්, මුලා වුනොත් එයද නිස්සාරයි. ඇස හේතුවෙන් යම් සංස්කරණයක් වේද, සංඛාරයක් වේද එයද නිස්සාරයි. සංස්කරණයක් එකතු කර ගැනීමක්. මේ එකතු කර ගැනීමට ඇලීමක් ඇති කරගත්තොත්, එක්ක ද්වේෂකින් බැඳුනොත්, නැත්නම් මුලාවකින් බැඳුනොත් එයද නිස්සාරයි. ඒ සංස්කරණය, සංඛාරයද නිස්සාරයි. ඇස හේතුවෙන් සැකසෙන සිතක්, විඥානයක්, සිතුවිල්ලක් වේද එයද නිස්සාරයි. ඇස හේතුවෙන් සකස් වෙන සිත නිසා ඇතිවෙන පංච උපාදාන ස්කන්ධයම නිස්සාරයි. ඇස හේතුවෙන් සිතක් හටගෙන ඒ සිතට තෘෂ්ණාවෙන්, ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් බැඳුනොත් එයද
එය සකස් කරන්නේ පංච උපාදාන ස්කන්ධයයි. එයද ඒ පංච උපාදාන ස්කන්ධයද නිස්සාරයි. මේ තෘෂ්ණාවත් නිස්සාරයි, උපාදානයත් නිස්සාරයි. එයට බැඳී භවයෝද භවට පත්වීමද නිස්සාරයි. ඒ විදිහට පින්වතුනි මේ කර්මස්ථානය ගන්න කන. එතකොට එන්නේ කොහොමද? කන නිස්සාරයි. ශබ්දයෝ නිස්සාරයි. කන හේතුවෙන් හටගන්නා ස්පර්ශයක් වේද එයද නිස්සාරයි. කන හේතුවෙන් හටගන්නා යම් වේදනාවක් වේද, වීමක් දැනවීමක් වේද එයද නිස්සාරයි. කන හේතුවෙන් හටගන්නා යම් හැඟීමක් සංඥාවක් වේද එයද නිස්සාරයි. කන හේතුවෙන් හටගන්නා සංස්කරණයක් සංඛාරයක් වේද එයද නිස්සාරයි. කන හේතුවෙන් හටගන්නා සිතක් විඥානයක් හෝ සිතුවිල්ලක් වේද එයද නිස්සාරයි. කන හේතුවෙන් සැකසෙන සිත, ඒ හරහා ඒ හේතුවෙන් සැකසෙන පංච උපාදාන ස්කන්ධයම නිස්සාරයි. ඒත් එක පින්වතුනි තණ්හාව තෘෂ්ණාව නිස්සාරයි, උපාදානය නිස්සාරයි, භවයෝ නිස්සාරයි, භවට පත්වීම නිස්සාරයි. මේ වගේ මේ පංචස්කන්ධයක් පංච උපාදාන ස්කන්ධයට බැඳීම ඇති වෙන්නේ කොහොමද කියලා, එයින් හටගන්න විඥාණය සිත නිස්සාර වෙන්නේ කොහොමද කියලා මේ අර්ථවත් කරන මේ කර්මස්ථානය මනින් ඉවර වෙනවා. මන ධම්මහරහා එන මන, ඒ කියන්නේ සිත. මේ සිත නැත්නම් මන ගත්තොත් මන නිස්සාරයි, ධම්මයෝ සිතුවිලි නිස්සාරයි. මේ විදිහටම මනසට යම් වේදනාවක් ස්පර්ශයක් වේද එයද නිස්සාරයි. මනසට දැනෙන වේදනාවක් වේද එයද නිස්සාරයි. මනසට යම් දැනීමක් වේද සංඥාවක් වේද එයද නිස්සාරයි. මන යම් සංස්කරණයක් කරයිද සංකාර කරයිද එයද නිස්සාරයි. මේ විදිහට මේ කර්මස්ථානයේ දිගින් දිගට යනවා. එහෙනම් පින්වතුනි මේ ඊටාම ගැඹුරු කර්මස්ථානය. මෙහි කොටස ඔබ වඩන්න. විදර්ශනාවට ලක් කරගන්න. එහෙනම් අපි දැන් භාවනාවකට සූදානම් වෙමු. මේ විදර්ශනාව ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වලට ඇද හෙළන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, පියේහි විප්පයෝගෝ, අපියේහි සංපයෝගෝ දුක වෙන ආකාරයක්. මේ ආසාවට බැඳීමට ලක් වුණාම යම් ආසාවක් බැඳීමක් තෘෂ්ණාවක් තියෙනවා නම් එයම දුක ගෙන දෙනවා. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයම දුක කියලා මේ සඳහන් කරන අතීතවන්ත ධර්මස්කන්ධය විදර්ශනානුවටට ලක් කරන්නේ කොහොමද? අපි ඒක මේ භාවනාවෙන්ම බලමු. පහසුවෙන් ඉඳ ගන්න පින්වතුනි. පිටකොන්ද ඔබේ හොඳින් කෙලින් තබා ගන්න. දෙයක් පහසුවෙන් තබාගෙන උරහිස් දෙපසලා
හොඳින් හුස්ම ඉහළත් පහළත් ගන්න කීප වතාවක්. දැස් පියාගෙන ආස්වාසයත් ප්‍රාස්වාසයත් තුල කයත් එයට බැඳී සිතත් සුළු මොහොතක් ඔබේ අවධානය මෙයට යොමු කරන්න. පරිසරයේ තිබෙන සියලුම ශබ්දයන් ඒ පරිසරවලට අයත් ශබ්දයන් බැවින් එලෙසින් තිබෙත්වා. සිත නිදහස් වෙත්වා. කය නිදහස් වෙත්වා. සිත නිදහස් වෙත්වා. එක් පරිසර තුල තිබෙන විවිධාකාර වූ සියලු ක්‍රියාකාරීකම් පරිසරවලට අයත් ඒ බැවින් එය තුළින් සිත නිශ්චල වෙත්වා. මිදෙත්වා. නිදහස් වෙත්වා. සිත නිශ්චල වෙත්වා. මිදෙත්වා. නිදහස් වෙත්වා. ගත නිදහස් වෙත්වා. සැහැල්ලු වෙත්වා. සිත නිස්තර වෙත්වා. සැහැල්ලු වෙත්වා.
Nidahasvet. Asvaset. Kaye nirmanyat. Site sekasimat. Mesihin sulangrellat. Kaye pävätimat. Site nirmanyat. Mesihin sulangrellat. Kaye pävätimat. Site sekasimat. Buddham saranam gacchami. Dhammam saranam gacchami. Sangham saranam gacchami. Buddham saranam gacchami. Dhammam saranam gacchami. Sangham saranam gacchami. Buddham saranam gacchami. Dhammam saranam gacchami. Sangham saranam gacchami.
ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ යේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛා යේහි විප්පයෝගෝ දුක්ඛා යම්පි ඉච්ඡන් න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා නිස්සාරයි ඇස හේතුවෙන් හටගත් රූපයෝ නිස්සාරයි ඇස හේතුවෙන් හටගත් යම් ස්පර්ශයක් වේද එයද නිස්සාරයි ඇස හේතුවෙන්
හටගත් යම් විඳීමක් වේද වේදනාවක් වේද එයද නිස්සාරයි. ඇස හේතුවෙන් හටගත් යම් හැඟීමක් වේද සංඥාවක් වේද එයද නිස්සාරයි. ඇස හේතුවෙන් හටගත් යම් සංස්කරණයක් වේද සංඛාරයක් වේද එයද නිස්සාරයි. ඇස හේතුවෙන් හටගත් යම් සිතක් වේද සිතුවිල්ලක් වේද විඥානයක් වේද එයද නිස්සාරයි. ඇස හේතුවෙන් හටගත් සිතක් නිසා හැඟෙන යම් පංච උපාදානස්කන්ධයක් වේද එයද නිස්සාරයි. සියලු තෘෂ්ණාවෝ නිස්සාරයි. සියලු උපාදානයෝ නිස්සාරයි. සියලු භවයෝ නිස්සාරයි. කන නිස්සාරයි. කන හේතුවෙන් හටගත් ශබ්දයෝද නිස්සාරයි. කන හේතුවෙන් හටගත් යම් ස්පර්ශයක් වේද එයද නිස්සාරයි. කන හේතුවෙන් හටගත් යම් වීමක් වේද එම වේදනාවද නිස්සාරයි. කන හේතුවෙන් හටගත් යම් හැඟීමක් වේද
යම් සංඥාවක් වේද එයද නිස්සාරයි. කන හේතුවෙන් හටගත් යම් සංස්කරණයක් වේද සංඛාරයක් වේද එයද නිස්සාරයි. කන හේතුවෙන් හටගත් යම් සිතක ස්පර්ශයක් වේද සිතුවිල්ලක් වේද විඥානයක් වේද එයද නිස්සාරයි. කන හේතුවෙන් හටගත් යම් සිතීමක් වේද සිතුවිල්ලක් වේද විඥානයක් වේද පංච උපාදාන ස්කන්ධයක් වේද එයද නිස්සාරයි. සියලුම තෘෂ්ණාවෝ නිස්සාරයි. සියලු උපාදානයෝ නිස්සාරයි. සියලු භවයෝ නිස්සාරයි. නාසය නිස්සාරයි. ගන්ධයෝ නිස්සාරයි. නාසය හේතුවෙන් හටගත් සියලු ස්පර්ශයෝද නිස්සාරයි. නාසය හේතුවෙන් හටගත් යම් විඳීමක් වේදනාවක් වේද එයද නිස්සාරයි. නාසය හේතුවෙන් හටගත් යම් හැඟීමක් වේද සංඥාවක් වේද එයද නිස්සාරයි. නාසය හේතුවෙන් හටගත් යම් සංස්කරණයක් වේද සංඛාරයක් වේද එයද නිස්සාරයි. නාසය හේතුවෙන් හටගත් සිතක් වේද
සිතුවිල්ලක් වේද විඥානයක් වේද එයද නිස්සාරයි නාසය හේතුවෙන් හටගත් සියලු සිතුවිලිද විඥානයෝද පංච උපාදානස්කන්ධයෝද නිස්සාරයි සියලු තණ්හාවෝ නිස්සාරයි සියලුම උපාදානයෝ නිස්සාරයි සියලු භවයෝ නිස්සාරයි දිව නිස්සාරයි දිව හේතුවෙන් හටගත් යම් රසයක් වේද එයද නිස්සාරයි දිව හේතුවෙන් හටගත් යම් ස්පර්ශයක් වේද එයද නිස්සාරයි දිව හේතුවෙන් හටගත් යම් විඳීමක් වේද වේදනාවක් වේද එයද නිස්සාරයි දිව හේතුවෙන් හටගත් යම් හැඟීමක් සංඥාවක් වේද එයද නිස්සාරයි දිව හේතුවෙන් හටගත් යම් සංස්කරණයක් වේද සංඛාරයක් වේද එයද නිස්සාරයි දිව හේතුවෙන් හටගත් යම් සිතක් සිතුවිල්ලක් විඥානයක් වේද එයද නිස්සාරයි දිව හේතුවෙන් හටගත් යම් සිතුවිල්ලක ස්පර්ශ හේතුවෙන් පංච උපාදානස්කන්ධයෝ නිස්සාරයි සියලු තෘෂ්ණාවෝ නිස්සාරයි සියලු උපාදානයෝ නිස්සාරයි සියලු භවයෝ නිස්සාරයි
කය නිස්සාරයි ස්පර්ශයෝද නිස්සාරයි කය හේතුවෙන් හටගත් සියලු ස්පර්ශයෝද නිස්සාරයි කය හේතුවෙන් හටගත් යම් විඳීමක් වේදනාවක් වේද එයද නිස්සාරයි කය හේතුවෙන් හටගත් යම් හැඟීමක් සංඥාවක් වේද එයද නිස්සාරයි කය හේතුවෙන් හටගත් යම් සංස්කරණයක් සංඛාරයක් වේද එයද නිස්සාරයි කය හේතුවෙන් හටගත් යම් සිතක් සිතුවිල්ලක් විඤ්ඤාණයක් වේද එයද නිස්සාරයි කය හේතුවෙන් හටගත් යම් සිතක් සිතුවිල්ලක් හේතුවෙන් සැකසෙන පංච උපාදානස්කන්ධයෝ නිස්සාරයි සියලු ස්පර්ශයෝද තෘෂ්ණාවන්ද උපාදානයෝද භවයෝද නිස්සාරයි මනස නිස්සාරයි ධම්මයෝ නිස්සාරයි මනස සිත හේතුවෙන් හටගන්නා යම් ස්පර්ශයක් වේද එයද නිස්සාරයි සිත නිසා හටගන්නා යම් විඳීමක් වේදනාවක් වේද එයද නිස්සාරයි සිත නිසා හටගන්නා යම් හැඟීමක් සංඥාවක් වේද එයද නිස්සාරයි සිත නිසා හටගන්නා යම් සංස්කරණයක් වේද
එයද නිස්සාරයි. සිත හේතුවෙන් හටගන්නා සිතුවිලිද විඤ්ඤාණයෝද නිස්සාරයි. සිත හේතුවෙන් හටගන්නා සිතුවිලිද විඤ්ඤාණයෝද පංච උපාදානස්කන්ධයෝම නිස්සාරයි. සිත හේතුවෙන් ස්පර්ශ කරනා සියලු තණ්හාවෝ සියලු උපාදානයෝ සියලු භවයෝ නිස්සාරයි. නිස්සාරයි. යම්පි ඉච්ඡන් න ලබති තම්පි දුක්ඛං පංච උපාදානස්කන්ධයෝ නිස්සාරයි. යම්පි ඉච්ඡන් න ලබති තම්පි දුක්ඛං පංච උපාදානස්කන්ධෝ දුක්ඛෝ. යම්පි ඉච්ඡන් න ලබති යම්පි ඉච්ඡන් න ලබති අම්පි දුක්ඛං පංච උපාදානස්කන්ධෝ දුක්ඛෝ.
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං නිපානං පරමං සුඛං නිපානං පරමං සුඛං නිපානං පරමං සුඛං සාදු 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 තෙරුවන් සරණයි වේතු මේ විදර්ශනාවක්ම වෙත්වා විදර්ශනා පූර්වාංගව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි පූර්ණය වෙත්වා සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි නිසි ආකාරයෙන් ඔබට අවබෝධ වී එයම සාක්ෂාත් වෙත්වා සම්මා ඥානය පහළ වෙත්වා ඒ උතුම් විද්‍යාව ඥාන දර්ශනයක් ලෙස පහළ වෙත්වා ප්‍රඥා පූර්ව විදර්ශනාවක් ලෙස ඒ උතුම් විද්‍යාව පහළ වෙත්වා විමුක්ත වෙත්වා සම්මා විමුක්ති සාක්ෂාත් කරත්වා සුවපත් වෙත්වා